නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අදත් සෝදානම් වන්නේ කිනිතුලාගල අරණ්‍ය සේනාසනය මුල් කරගෙන සිදුවන ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම ඒ සඳහා වූ වැඩසටහන් මාලාව තවත් දිගහැරුමක් වශයෙන් ඉදිරිපත් කරන්නට පාලි භාෂා ව්‍යාකරණ පාඩම් මාලාව අරණක විහරණ නමින් දිගහැරෙන මේ පාඩම් මාලාවට අපි පාදක කරගත්ත මතකයි පාලි භාෂාවතරණයේ පළවෙනි පොත මේ පොත රචනා කරන්නේ පොල්වත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව බොහෝ කොට හැමෝම දන්නවා. හේතුව විචාර ග්‍රන්ථ රාශියක් මේ ස්වාමීන් වහන්සේ අතින් ලියවිලා තිබෙනවා. විචාර ග්‍රන්ථ රාශියක් සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය සහ විනය පිටකය මේ ත්‍රිපිටකය පිළිබඳවම සෑහෙන ප්‍රමාණයක කාලයක් යෙදුණු අධ්‍යයනයක් ඒ කෘතීන් තුල අන්තර්ගත වෙනවා. ඒක නිසා මධ්‍යස්තව අපක්ෂපාතීව කෙනෙකුට මේ ධර්ම පිළිබඳව ගවේෂණයක් කරන්නට, විමසන්නට අදහස් කරන්නේ නැහැ. ඒ තුල ඒ කෘතීන්හි සඳහන් වන සියල්ලෙන් සියල්ල හරි කියලා ගන්නට හැම දෙයක් නෙවෙයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ජීවිත කාලය තුල සෑහෙන කැපකිරීමක් කරලා මේ ධමයක් අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ කාරණේ හරි වටිනවා. ඒ වගේ මේ අධ්‍යයනය කළ ධම විමර්ශනශීලී ඇසකින් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ ධම තුල ඇත්තටම වටින්නේ ඔන්න ඔය කාරණේ තමයි. මේ ධම පොත්වල කොයි විදිහකට තිබුණත් ඒ නිවැරදි වශයෙන්ම ප්‍රතිපදාවක් වශයෙන් ජීවිතයට ගලපන්නේ කොයි ආකාරයකටද, ජීවිතයට ගැලපෙන්නේ කොයි ආකාරයකටද, ඒ අනුව අපි ජීවිතේ හසුරුව යුතුයන්නේ කෙබඳු ආකාරයකටද. මෙන්න මේ කාරණේ අපි දැනගන්නට ඕනේ. ඒක නිසා ඒ සඳහා අත්වලක් ඒකායන උපකාරයක් මේ පාලි භාෂාව. හේතුව පිරිසිදු බුද්ධ වචනය අන්තර්ගත වන්නේ, සඳහන් වන්නේ මේ පිරිසිදු මාගදී භාෂාව පාලි භාෂාවෙන්. ඒක නිසා භාෂාවකින් භාෂාවකට ධර්මයක් පරිවර්තනය වද්දී පැහැදිලි ඒ තුල සියල්ලෙන් සියල්ල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතයට අතිරේකව යමක් අඩංගු වන්නට පුළුවන්. හේතුව බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ පාලියෙන්. ඒ සිංහලට වේවා අන්‍ය භාෂාවකට හෝ වේවා මෑත කාලෙනදී මේ පරිවර්තනය වන්නේ සර්වඥ නොවූ පිරිසක් අතේ. ඒක නිසා අඩුපාඩු දොස් සහිත තැන් අපමණ තියෙන්නට පුළුවන්. සිදුවිය යුතු වන්නේ අප අතින්. එහෙනම් නිවැරදිවම ඒ ධර්ම දැනගන්නට මේ විදිහට භාෂා අධ්‍යයනයක යෙදෙන්නට ඕන. පාලි ව්‍යාකරණය හරියට දැනගන්නට ඕන. ඒක නිසා මේ අරමුණ අපි ඉදිරිපත් කරගෙන අද දවසෙත් අභ්‍යාසයට නැත්නම් භාෂාවතරණේ පාඩම් මාලාවට යමු වෙනවා. මේ වෙනකන් අපි කතා කරලා තිබෙනවා පුල්ලිංග, අකාරාන්ත ආදී ශබ්ද වර්ණගීම්, ඒ වගේම කාලත්‍රයෙහි පච ආදී ධාතු ගණික ක්‍රියාවන් වර්ණගීම් කතා කළා. ඒ වගේම අවසාන වශයෙන් කතා කළා අම්හ තුම්හ ශබ්ද නේද?
අලිංගික අම්හ ශබ්දය සහ අලිංගික තුම්හ ශබ්දය. අලිංගික අම්හ ශබ්දය මතකයිද? කියන්න බාන කවුරු? පඨමා විභක්ති ඒකවචනේ අහං බහුවචනේ මයං අම්හි ဒုတိယ විභක්ති ඒකවචන මං මමං බහුවචන අම්හාකං අම්හි තතිය විභක්ති ඒකවචන මයාමි බහුවචන අම්හෙභි අම්හෙහි නෝ චතුර්ථ විභක්ති ඒකවචන මම මයිහං මමං මේ බහුවචන අම්හං අම්හාකං නෝ පංචම විභක්ති ඒකවචන මයා බහුවචන අම්හෙභි අම්හෙහි ඡඨ විභක්ති ඒකවචන මම මයිහං මමං මේ බහුවචන අම්හං අම්හාකං නෝ සප්තමී විභක්ති ඒකවචන මයා මයි මයි බහුවචන අම්හෙසු කර්ම විභක්ති ඒකවචන මයා බහුවචන අම්හෙභි අම්හෙහි. ඊළඟට අලිංගික තුම් ශබ්දය අදුනස පාඩම් කරන්න කියන්න බෑ. ත්වං තුවං තුම්හි ත්වං තුවං තුම්හි තං තවන් තුවං තුම්හං තුම්හාකං වෝ ත්වයා තයාතේ තුම්හේබි තුම්හෙහි වෝ තවතුහි යන්තේ තුම්හං තුම්හාකං වෝ ත්වයා තයා තුම්හේබි තුම්හෙහි තවතුහි යන්තේ තුම්හං තුම්හාකං වෝ ත්වයි තයි තුම්හෙසු ත්වයා තයා තුම්හෙබි තුම්හෙහි. ඔව් ඔය විදිහට තමයි තියෙන්නේ නේද? අම්හ තුම්ම ශබ්ද දෙකට ආලපනයක් නැහැ. ඊට අතිරේකව කියවා මේ එක වචනේ යෙදෙන තේමේ ශබ්ද යුගල ဒုတိယ විභක්ති තතියා චතුත්ථි චට්ඨි මේ කියන විභක්ති හතරෙහි යෙදෙන්න පුළුවන්. ဒုတိ තතියා චතුත්ථි චට්ඨි. ඊළඟට බහුවචන රූප වෝ නෝ ဒုတိ තතියා චතුත්ථි චට්ඨි ඒ හතර වගේම පඨමා විභක්තියත් අවශ්‍ය නම් යොදන්නට පුළුවන්. හැබැයි වාක්‍යයක මුල යෙදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ පද නේද? ওই විදිහට තමයි අන්තිමට අපි කතා කළේ. දැන් අපි අභ්‍යාසයට යන් අභ්‍යාසාංක 9 සිංහලට නැගිය යුතුයි. පළවෙනි අංකය කියන්න බාන්න කවුරු හරි? අහං මයිහං පුත්තස්ස අස්සං අදදි මම මාගේ පුතාට අශ්වයක දුනිමි. අහං පඨමා විභක්ති ඒකවචන නාම පදයක් මයිහං ඡට්ඨ විභක්ති ඒකවචන නාම පදයක් පුත්තස්ස චතුර්ථ විභක්ති ඒකවචන අස්සං ဒုတိ ය විභක්ති ඒකවචන අදදි අතීත කාල උත්තම පුරුෂ ඒකවචන ක්‍රියාපදය. ඔව්. එතන අස්සං කියන ක්‍රියාව අස්සං කියන නාමය නේද? ဒုတိ ය භක්ති නාමයක් නේ. ඔකේ තේරුම අපට ගන්නට පුළුවන් අශ්වයකු එහෙම කියන්නත් පුළුවන් නේ. එහෙම නැතිනම් අශ්වයා එහෙමත් කියන්න පුළුවන්. මෙන්න මේ අර්ථය අනිශ්චිතයි නේ අවිනිශ්චිතයි. ස්ථිරවම අශ්වයෙක් ප්‍රකාශ වන්නේ නැහැ ඒ තුල. හැබැයි මෙතනදී ප්‍රකාශ වෙනවා. අපි දන්න අශ්වයෙක් ගැන කතා කරමු. ඔව්. ඒක නිසා මෙන්න මේ අවිනිශ්චිත තන්වලදී අපට ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් අතිරේක නිපාත අඤ්‍යතරෝ අඤ්‍යතර ඒක අඤ්‍යතරං අස්සං ඒකං අස්සං නේද? අනේ අවිනිශ්චිත බව හඟවන සරනාම පදයක් අපට අවශ්‍ය නම් පාවිච්චි කරන්නට පුළුවන්. අස්සං කියද්දී අශ්වයා හරියටම දන්නේ නැහැනේ. ඒක නිසා අඤ්‍යතරං අස්සං
එක්තරා අශ්වයෙකු. අන්න එතනදී අශ්වයෙකු කියලා නියතෙන්ම කියවෙනවා. මෙතනදී අස්සං කියන එක අශ්වයෙකු පරිවර්තනය හරි මතක තියාගන්න. එතන හැබැයි අශ්වයා කියන අර්ථයක් තියෙනවා. නේද? දන්න අශ්වේ. අහං මයිහං පුත්තස් අස්සං අද. පැහැදිලි නේද? ඊළඟ දෙවෙනි වාක්‍යය. ත්වං අම්හාකං ගාමං ගච්ඡසි. තෝ අපගේ ගමට ගිහි. ත්වං ගච්ඡසි. මොකද කාලය? වර්තමාන. වර්තමාන. එතකොට යහි 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 පද විග්‍රහය කියන්න බෑ. ත්වං පඨමා විභක්ති ඒක වචන අම්හාකං චට්ටි විභක්ති බහුවචන ගාමං ဒုတိ ය විභක්ති ඒක වචන ගච්ඡසි මජ්ක්‍ධිම පුරුෂ ඒක වචන වර්තමාන. ඔව්. ඊළඟ 3 මයා තව හත්ථේ පස්සාම අපි නුඹගේ අත් දකිමු. මයං පඨම විභක්ති බහුවචන නාම පදයක්, තව ඡට්ටි විභක්ති ඒක වචන නාම පදයක්, හත්ථේ ဒုတိ ය විභක්ති බහුවචන නාම පදයක්, පස්සාම වර්තමාන කාල උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ක්‍රියාපදයක් නේ. එතන හත්ෙහි කියන්නේ ဒုတိ ය බහුවචනයක්. එතන සප්තමී බහුවචන රූපය ගැලපෙන්නේ නැහැ නේද? ඒක තමයි. ඊළඟ හතරවෙනි වාක්‍යය. මම පුත්තා ගිරින් ආරු හිංසු. මගේ පුත්‍රයෝ පර්වතේ නැග්ගෝය. මම චට්ටි විභක්ති ඒක වචන පුත්තා පඨමා විභක්ති බහුවචන ගිරින් සත්තමී විභක්ති ඒක වචන ආරු හිංසු පඨම පුරුෂ බහුවචන අතීත කාල. ඔව්. එතනදී ආරු හිංසු කියලා ක්‍රියාව තියෙන්නේ නේද? ආරු හිංසු ක්‍රියාව ආරු හිංසු. එහෙනම් මෙතෙන් එන්න ඕන කර්මපදේ මොන විභක්තියද? ဒုတိ ය. ඒකාන්තයෙන් ဒုတိ ය විභක්තිය. ඒක නිසා මෙතන ගාම් රුක්ඛං එහෙම නැත්නම් ගිරින් ඕන එකක් එන්න ඕන. හේතුව මේ ආරු හිංසු කියන වචනයෙන් ප්‍රකාශ වන්නේ යම්කිසි ගමනාර්ථයක් නේද? නැගීම ප්‍රකාශ වන්නේ කොතැනකටද නගින්නේ? අන්න ඒ යන තැන ဒုတိ ය විභක්තියෙන් අපි පිළිගන්නවා රුක්ඛං ගිරින් ඒ විදිහට. සාසේ මේ ව්‍යාකරණ රීති පොඩක් කියන්න. හතරවෙනි වාක්‍යයේ මම පුත්තා ගිරින් ආරු හිංසු නේද? මගේ පුත්‍රයෝ ආරු හිංසු නැග්ගාහ. නැගීම ප්‍රකාශ කරන්නේ කර්තෘ යමකට නගිනෝ නේද? ගමනක් ප්‍රකාශ වන්නේ. ඒක නිසා අපි කලින් ඉගෙන ගත්තා අවසාන ක්‍රියාවෙන් ප්‍රකාශන වන්නේ කර්තෘගේ ගමනක් නම් යාමක් නම් අන්නේ ගමනාර්ථ ප්‍රකාශ කරන ධාතුන් හා සමග යෙදෙද්දී ඊට අදාළ කර්මපදය නැත්නම් ඒ ගමන් කරන තැන මොන විභක්තියට නංවන්නේ? ဒုတိ ය විභක්තියට. ඒකයි මේ ගිරින් කියලා ဒုတိ ය විභක්තියෙන් පිළිටවන්නේ. ඒකෙන් අදහස් වන්නේ පර්වතයට නැග්ගාහ නැත්නම් පර්වතය නැග්ගාහ. ඒකයි අදහස. නේද? ගසට ගොඩ වෙනවා කියොත් එම රුක්ඛං ආරුහති. එහෙම එන්නට ඕන. ඊළඟ පස්වෙනි වාක්‍යය. අවසර දැන් ගම්මි හැසිරුණාය කියලා හැසිරුණෝය කියලා කිව්වොත් හැසිරුණහ නේද? එතකොට අපි බලන්නට ඕනේ කර්තෘවට මේ හැසිරීම් ක්‍රියාව කරන්නට ඒ අපි සලකන පදේ කොහොමද උපකාරක වන්නේ? නේද? ළමෝ හැසිරුණහ කොහෙද? ගමෙහි. නේද? අන අවසාන ක්‍රියාව කරන්නට රැඳෙන්නට පිහිටන්නට කර්තෘවට උපකාරකයි මේ පදේ. එහෙනම් ඒ බඳු පදයක් පිහිටන්න ඕන මොකද විභක්තිය? සත්ත්ව විභක්තිය. ඒකෙන් මතක තියාගන්න මේ පදේ අපි පද විග්‍රහය කරගන්නේ කොහොමද? ඒ පදය අවසාන ක්‍රියාව හා සම්බන්ධ කරලා බලනවා කර්තෘවට මේ පදය කොයි විදිහටද උපකාරක වන්නේ. මේ පදය
අවසාන ක්‍රියාව හා සම්බන්ධ වන්නේ කොහොමද කාර්තෘගමේ ක්‍රියාවට. ඒකයි මේ විදිහට කාර්යක කිහිපයකට බෙදෙන්නේ. සාත්‍රය. එතකොට දැන් නගින්න පර්වතය උපකාර වුණා කියලා ගන්න. දැන් පර්වතේ නගින්නේ. ඔව්. එතකොට ඒක අපි නැග්ග පර්වතේ නගින්නේ. ඔව් පර්වතේ නගිනවා. ඒක එතකොට ඒ උපකාර වුණේ කියන එක මේ සත්ත්වයෙන් ගන්න බැරිද? අපි ඒක බලන්න ඕනේ මේ දැන් මේ ක්‍රියාවෙන් මොකද්ද ප්‍රකාශ වන්නේ? දැන් ගාමන් කියන වචනේ ක්‍රියාවත් එක්ක ගාමන් නෙමෙයි මෙතන තියෙන්නේ ගිරින් කියන වචනේ නේද? ගිරින් කියන වචනේ කර්තෘවට නැගීමේ ක්‍රියාවට කොහොමද සම්බන්ධ වන්නේ? මේ යාම ප්‍රකාශ වන්නේ. ඒ කන්ද නැගගෙන යාමක්. එච්චරයි. ඉන්න තැනක් නෙවෙයි. ඔව් මේ කන්දේ රැඳෙනවනම් එහෙම. එහෙනම් මම පුත්තා ගිරිම්හි වසති නේද? රැඳෙනවා. ගිරිම්හි තිට්ඨති. අන්න මේ රැඳී සිටීමේ ක්‍රියාවට ඒ පර්වතය උපකාරක වෙනවා. එහෙනම් ගිරි කියන වචනේ සත්‍යමින් එන්නට ඕන. අපි බලන්න ඕනේ අවසාන ක්‍රියාව මොකක්ද? නේද? මේ ක්‍රියාවේ අදහස සලකලා ඒ අනුව තමයි අපි ගලපන්නට ඕනේ පදේ කර්තෘවට. එහෙමයි. ඊළඟ වාක්‍ය 5 තුම්හාකං සුනඛා මග්ගේ සයින්සු තොපගේ සුනඛයෝ මාර්ගයෙහි නිදාගත්හ. තුම්හාකං ඡට්ටි විභක්ති බහුවචන නාම පදයක්. සුනඛා පඨමා විභක්ති බහුවචන නාම පදයක්. මග්ගේ සප්තමී විභක්ති ඒකවචන නාම පදයක්. සයින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. අනේ ඒ වාක්‍ය බලන්නකෝ. දැන් සයින්සු කියන ක්‍රියාවෙන් ප්‍රකාශ වන්නේ නේද? එක තැනක යම් තැනක වැතිරී සිටීම. එහෙනම් අපි විමසන්නට ඕනේ මග්ගේ මේ මාර්ගය කොහොමද වැතිරීම් ක්‍රියාව හා සම්බන්ධ වන්නේ? නේද? මෙතනින් ගමනාර්ථය ප්‍රකාශ වන්නේ නැහැනේ. දැන් උතන මග්ගං සයින්සු කියොත් හරියද? එතකොට අන්න අර්ථ ගැලපෙන්නේ නැහැ. ක්‍රියාවත් එක්ක ගැලපීමක් නැහැ. ඒකයි මෙතනදී මග්ගේ කියලා පාවිච්චි කරන්නේ. මොකද අවසාන ක්‍රියාව හා කර්තෘ සම්බන්ධ කරන ඔය විදිහට කොහොමද ඒ සැතබීමේ ක්‍රියාව දරන්නේ මේ මාර්ගය. ඒකයි සත්‍යමේ භක්තියෙන් එන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ වාක්‍යය අම්මං මිත්තා චෝරං අසිනා පහරින්සු අපගේ මිත්‍රයෝ සොරාට කඩුවෙන් පහර දුන්නහ. ඔව්. අම්මං චට්ටි බහුවචන මිත්තා පඨමා විභක්ති ඒකවචන බහුවචන චෝරං චතුර්ථී විභක්ති ඒකවචන චෝරං මොකද විභක්තිය? චෝරං ဒုတိယ විභක්ති ဒုတိယවිභක්ති ඒකවචනයි. ဒုတိယ විභක්ති ඒකවචන අසිනා කරණ විභක්ති ඒකවචන පහරින්සු ප්‍රථම පුරුෂ බහුවචන අතීත කාල. අතීත කාලයි. ඊළඟ වාක්‍යය 7 තුම්හං දාසා අරීනං අස්සේ හරින්සු තොපලාගේ සේවකයෝ සතුරන්ගේ අශ්වයන් ගෙන ගියහ. ඔව්. තොපලාගේ කියන්න එපා. ඒකට තොපගේ. අන්න හරි. බහුවචන කළා වගේ වෙනවා. තොපගේ තුම්හං චට්ඨි විභක්ති බහුවචන නාම පදයක්. දාසා පඨමා ඒකවචන නාම පදයක්. අරීනං චට්ඨි විභක්ති බහුවචන නාම පදයක්. අස්සේ ဒုတိ ය විභක්ති බහුවචන නාම පදයක්. හරින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඊළඟ වාක්‍ය චෝරෝ මම පුත්තස්ස මනයෝ චෝරේසි සොරා මගේ පුත්‍රයාගේ මණික් සොරකම් කළේය. ඔව්. ඒක කොහොමද පද විග්‍රහය? චෝරෝ පඨමා විභක්ති ඒකවචන මම චට්ටි විභක්ති ඒකවචන
පුත්තස්ස චට්ටි විභක්ති ඒකවචන මනයෝ ဒုတိယ විභක්ති බහුවචන චෝරේසි උත්තම පුරුෂ අතීත කාල ඒකවචන. ඔව්. උත්තම පුරුෂ නෙමෙයි නේද? චෝරෝ කියන්නේ මොකද පුරුෂය? පඨම පුරුෂ. පඨම පුරුසයි. ඊළඟ 9 වෙනි වාක්‍ය. ඉසයෝ මයිහං ගේහෙ න වසින්සු. ඍෂිවරයෝ මගේ ගෙහි නොවිසූහ. ඉසයෝ පඨමා විභක්ති බහුවචන නාමපදයක් මයිහං ඡට්ඨි විභක්ති බහුවචන ඒකවචන නාමපදයක් ගේහේ සත්තමී විභක්ති ඒකවචන නාමපදයක් න නිපාතයක් වසින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. ඒක මතක තියාගන්න ගේහේ න වසින්සු වාසය කරනවා වගේ තැනකදී අපි පාවිච්චි කරන්න ඕනේ එහෙනම් සප්තමී භක්ති. ගේහේ මොකක්ද විභක්තිය? සප්තමී. වාසය කරනවා කියන අර්ථය දෙන වස ධාතුවෙන් හැදෙන වසින්සු නැත්නම් ඒ වසති කියන ක්‍රියාව හා සමග වාසය කරන තැන ප්‍රකාශ වන පදේ සප්තමී භක්තියෙන් එන්නට ඕනේ. මතක තියාගන්න. ගේහං වසින්සු එතකොට වැරදි. ဒုတိယ භක්තියම දාන්නට බෑ. මතක තියාගන්න. ඒක නිසා ඒ වගේ ප්‍රයෝග හරි වැදගත්. ඊළඟ වාක්‍ය. කවි තව පුත්තානං ධම්මං දේසේසි. පණ්ඩිතයා තාගේ පුත්‍රයන්ට ධර්මය දේශනා කළේය. ඔව්. කවි පඨමා විභක්ති ඒකවචන තව චට්ටි විභක්ති ඒකවචන පුත්තානං චතුර්ථි විභක්ති ඒකවචන ධම්මං ဒုတိယ විභක්ති ඒකවචන දේසේසි පඨම පුරුෂ ඒකවචන වර්තමාන කාල. දේසේසි පණ්ඩිතයා දේශනා කළේය කියලා වාක්‍යය. පඨම පුරුෂ ඒකවචන අතීත කාල. අතීත කාලයි. පැහැදිලි නේද? අතීත කාල උණේයි කියලා. මොකද වර්තමාන කාල ක්‍රියාපදේ මොකද? දේසේසි කියන එකේ. දේසේති. 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 හරියට පාලේති වගේ. පාලේති කියන ක්‍රියාරූපය ආවා. පාලේසි කියලා අතීත රූපයක්. අන්න ඒ වගේ දේසේසි. ඊළඟ 11 වෙනි වාක්‍යය. අම්හේසු කෝධෝ නත්ථි. අප කෙරෙහි ක්‍රෝධය නැත. අම්හේසු සත්තමී විභක්ති බහුවචන නාමපදයක් කෝධෝ පඨමා විභක්ති ඒකවචන නාමපදයක් නත්ථි නිපාතයක්. ඔව්. ඒ වාක්‍යයත් වැදගත්. අම්හේසු කෝධෝ නත්ථි. නේද? කෝධෝ අම්හේසු සප්තමී භක්ති නේද? ඒක නිසා ඔය වගේ තැනකදී බලන්න ක්‍රෝධය මේ වගේ මානසික ධර්මයක් මේ වගේ ගුණවත් භාවයක් නැත්නම් අගුණවත් භාවයක් පුද්ගලයෙකු පිළිබඳ ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා මොන විභක්තියටද නංවන්නට ඕනේ? පඨම. කෝධෝ නත්ති. කාටද නැත්තේ? දැන් මේකෙන් අදහස් වෙන්නේ අප කෙරෙහි ක්‍රෝධය නැහැ කියන එකනේ. ඕනනම් අපිට සිංහලයේ අපිට කොහොමද කියන්න පුළුවන්? අපට ක්‍රෝධය නැහැ. ඒක පාලියට එක විතරම පෙරළුවොත් එම හිතෙන්නට පුළුවන් අපට කියන වචනේ චතුත්ථයෙන් දාන්නත් හිතනවා. නේද?
අම්හාකම් කියලා චට්ටියෙන් දාන්නත් හිතෙනවා. හැබැයි මතක තියාගන්න. මොකක්ද හරිම විභක්තිය? අම්හේසු සත්ත්වමී විභක්ති රූපේන්නට උන. ඊළඟ 12 වෙනි වාක්‍යය තුම්මේ වාණිජස්ස අජේ කිනිත්ත තොපි වෙලෙන්දාගේ එළුවන් මිලදී ගත්තාහු. ඔව්. තුම්මේ පඨමා විභක්ති බහුවචන වාණිජස්ස චට්ටි විභක්ති ඒකවචන අජේ ဒုတိ ය විභක්ති බහුවචන කිනිත්ත මජ්ක්‍ධිම පුරුෂ අතීත කාල බහුවචන. ඔව්. බහුවචන රූපයක් නේ. කිනාති කියන වර්තමාන කාලේ අතීත එක් අවස්ථාවක් වෙ තියෙනවා. ඊළඟ 13 වෙනි අංකය 13 මයං භූපතිනෝ මිගේ වික්කිනිම්හ අපි රජුට මුවන් විකිනුවෙමි. විකුණුවෙමි. විකුණුවෙමි කියන්න පුළුවන්. විකුණුවෙමු සමාන. විකුණුවෙමු. මයං පඨමා බහුවචන භූපතිනෝ චතුත්ථි ඒකවචන මිගේ ဒုတိ ය බහුවචන වික්කිනිම්හ අතීත කාල උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපද. ඔව්. වික්කිනිම්හ අතීත කාලයි. 14 ගහපතිනෝ පුත්තෝ මම් පහරි. ගෘහපතියාගේ පුත්‍රයා මට ගැසුවේය. ගහපතිනෝ ගහපතිනෝ චට්ටි භක්ති ඒකවචන පුත්තෝ පඨමා විභක්ති ඒකවචන මං චතුර්ථී භක්ති ඒකවචන පහරි ප්‍රථම පුරුෂ අතීත කාල ඒකවචන. ඔව්. එතන මං කියන වචනේ මට කියන අදහස ඉන්නේ චතුර්ථ විභක්ති කියලා කියේ. හැබැයි මතක තියාගන්න අපි කිය මොකද්ද? ලැබීම මනාකොට නෙවෙයි නම් ဒုတိ ය වෙනවා. ဒုတိ ය විභක්තියට අපි නංවන්නේ නේද? මෙතන පහරක්නේ දෙන්නේ. දීමක් තමයි. හැබැයි පහරක් දෙන නිසා ඒ වගේ තැනකදී පහර ලබන්නා චතුර්ථයට නංවන්නේ නැහැ. ဒုတိ ය විභක්තියෙන් තමයි තියන්නට ඕන. ඒක නිසා මේ මං මොකද විභක්තිය? ဒုတိ ය විභක්තිය. ဒုတိ ය විභක්තිය එක වචන රූපයක්. 15 අධිපතිනෝ දාසා මම ගෝණී පහරින්සු අධිපතිගේ දාසයෝ මගේ ගොනුන්ට ගැසූහ. ඔව්. අධිපතිනෝ ඡට්ඨි විභක්ති ඒකවචන නාමපදයක් දාසා පඨමා බහුවචන නාමපදයක් මම ඡට්ඨි විභක්ති ඒකවචන නාමපදයක් ගෝණේ ဒုတိ ය බහුවචන නාමපදයක් පහරින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. එතන අධිපතිනෝ මොකක්ද විභක්තිය ගත්තේ? චතුර්ථ විභක්තිය නේ. ඒක අපිට පඨම විභක්තියෙන් ගන්නට බෑද? අධිපතිනෝ දාසාගේ. බෑ නේද? පඨම දෙකක් වෙනවනේ එතකොට. ඔව්. සම විභක්ති දෙකක්. එහෙමයි. ඔව්. අපි කියේ පඨම විභක්තියේ සම අවස්ථා දෙකක් තියෙනවනේ. තුල්‍ය අවස්ථා දෙකක් තියෙනවනේ. එකක් අනෙකට විශේෂණ රූපයක් වෙනවා කියලා. එහෙම. හැබැයි මෙතන එක ගැලපෙන්නේ නැහැ. ඒකයි හේතුව. සංසද මෙහෙම තියෙන කොටත් විශේෂණයක් නෙවෙයිද? ඔව් මෙහෙම තියෙන කොටත් විශේෂණයක් තමයි. එහෙම. අධිපතිනෝ දාසයෝ කාගේ අධිපතියද? මේ කාගේ දාසයන්ද? අධිපතියාගේ දාසයෝ. ඊළඟට අපි අතනදි කියන්නේ තුල්‍යාධිකරණ අවස්ථාව. ඒ කියන්නේ සම විභක්ති අවස්ථාව. පඨම විභක්තිය නම් පඨම විභක්තිය. අතන දැන් මේ අධිපතිනෝ දාසා කියන තැන තියෙන්නේ. එකක් චට්ටි විභක්ති අනික පඨම විභක්ති. අර දෙකම සම විභක්ති අවස්ථාව තමයි අපි කියන්නේ
විභක්ති සමවෙද්දී එකෙන් අදහස් වන්නේ පළවෙනි පදයෙන් ප්‍රකාශ වන්නේ දෙවෙනි පදයෙන් ප්‍රකාශ වන කෙනාමමයි. නේද? සම විභක්තියක්මයි. මෙතනදී මට කියන්න අවශ්‍ය වුණේ අධිපතිනෝ දාසා අපට අවශ්‍ය නම් එහෙම පරිවර්තනය කරන්න පුළුවන්. නමුත් මෙතනදී ගැලපෙන්නේ නැහැ මේ පරිවර්තනය. ඒ විභක්ති දෙක එකට තියන්න බෑ. ඒ වගේම දැන් අධිපතිනෝ දාසානේ. දැන් දාසයෝ අධිපතිවරු වෙනවා. එක්කෙනෙක් ගැන නෙවෙයිනේ කියවෙන්නේ. ඔව්. අන්න ඒකයි හේතුව. අධිපතියෝ කියන්නේ එක පිරිසක්, දාසයෝ කියන්නේ තව පිරිසක්. ඒක නිසා මෙතන ගැලපෙන්නේ නැහැ. අධිපති වූ දාසයෝ මගේ ගුණුන්ට පහර දුන්න. දාසයෝ අධිපති වෙන්නේ නැහැ. ඒක නිසා මේ තැන් ගැලපෙන්නේ නැහැ. ඒක ඉස්මතු කළේ අපි පරිවර්තනයක් කරන්නට ගියපම ওই වගේ පුංචි පුංචි තැන් අපි හිතන්නට ඕන. අර විභක්තිය දැක්කාටම පදයක් පරිවර්තනය කරන ඒක සාර්ථක නැහැ. මොකද සියල්ලෙන් සියල්ල හැමතැනක්ම ව්‍යාකරණය කියන තැනම පිළිටන්නට නෙමෙයි. ඒ ව්‍යාකරණය තුළ පිළිටා කරන පරිවර්තනය අර්ථයක් ගෙන දෙන්නට ඕන. විශේෂයෙන්ම මෙතන ධර්මාර්ථයක් ගෙන දෙන්නට ඕන. ඒකයි වැදගත්ම දේ වෙන්නේ. ඊළඟ 16 වෙනි වාක්‍යය. අහං තුම්හාකං වීහිං න ගන්හි. මං තොපගේ වී නොගත්තෙමු. නොගත්තෙමි. නොගත්තෙමි. මං තොපගේ වී නොගත්තෙමි. මං කියන්නේ හැම බෑ. මම ලිඛිත භාෂාව. ඈ මං කිව්වොත් ද්විතියයි. ද්විතියව. අහං පඨමා විභක්ති ඒකවචන තුම්හාකං චට්ටි විභක්ති බහුවචන වීහිං ဒုတိ ය විභක්ති ඒකවචන න නිපාතය ගන්නින් උත්තම පුරුෂ අතීත කාල ඒකවචන. ඊළඟ 17 වෙනි වාක්‍යය. දීපි මිගම්හා න භාවි දිව්‍යා මුවාගෙන් නොදිවූහ. ඔව්. දීපි මුවක් කෙරෙන් කියලා මෙතන පාවිච්චි කරොත් ගොඩක් හොඳයි නේද? මෙන්වීමක් ඉඳලා මුවාගෙන් කියද්දි කියලා මේ පංචමී අර්ථය එනවා. එහෙමයි. අර සමහර තැන්වලදී විභක්ති සූචක වචන පාවිච්චි කරපුවාම ගොඩාක් ඒ අර්ථය ප්‍රකට කරනවා. දැන් මෙතනදී මුවාගෙන් දිවය පෙරදි නැහැ. නමුත් මුවා කෙරෙන් දිවය අර්ථ ගොඩක් පැහැදිලි කරනවා. දීපි පඨමා ඒකවචන මිගම්හා පංචමී ඒකවචන න නිපාතයක් ධාවි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. කියන්න බාන 19. මයං අතිථේනං ආහාරං පචාම අපි ආගන්තුකයන්ට ආහාර පිසමු. මයං පඨමා බහුවචන නාමපදයක් අතිථේනං චතුත්ථ විභක්ති බහුවචන නාමපදයක් ආහාරං පඨමා ඒකවචන නාමපදයක් පචාම වර්තමාන කාල උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. එතන ආහාරං මොකද්ද කිව්වේ? ආහාරං පචාම. ආහාරං පචාම ဒုတိ ය විභක්ති ඒකවචන. ඒක වචන පදය. ඊළඟ 20. කපයෝ මං ආහාරං යාචින්සු. වඳුරෝ මගෙන් ආහාර ඉල්ලුවෝය. කපයෝ පඨමා විභක්ති බහුවචන මං මොකද්ද මං කියන එකේ විභක්තිය? චට්ටි විභක්ති ඒකවචන ආහාරං ဒုတိ ය විභක්ති ඒකවචන යාචින්සු ප්‍රථම පුරුෂ අතීත කාල බහුවචන. ඔව්. ඒ වාක්‍ය අවසාන වාක්‍ය අපි බලමු.
අපයෝ මං ආහාරං යාචින්සු නේද? මෙන්න මේ වගේ ක්‍රියාවලට අපි වචනයක් කියව මතකද? යාචති යාච නැත්නම් පිළිවෙලටම කියවොත් දුහ යාච රුද්ධි පුච්ඡ භික්ඛ සාස නී වහ හර ඔන වගේ ක්‍රියා ධාතුන් වලට අපි වචනයක් කියව මතකද? විකර්මක ධාතු කියලා කියනවා. මේවට කියනවා විකර්මක ධාතු කියලා. එහෙනම් මේ යාච කියන ක්‍රියා ධාතුවෙන් හැදෙන යාචින්සු කියන ක්‍රියාවත් විකර්මක ධාතුවකින් හැදුණු ක්‍රියාරූපයක්. විකර්මක ධාතුවකින් හැදුණු ක්‍රියාවක ලක්ෂණය තමයි ඒ ධාතුවේ ලක්ෂණය යටත් තියෙනවා. ඒ කියන්නේ විකර්මකයි කියන වචනේම අදහස කර්ම දෙකක් සහිතයි. කර්ම දෙකක්. එහෙනම් අවසාන ක්‍රියාව හැටියට යෙදුනහම ඒ අවසාන ක්‍රියාව අපේක්ෂා කරනවා කර්ම දෙකක්. ඒකයි මෙතනදී මං කියලා එක කර්මයක් යෙදුනා. ආහාරං කියලා දෙවෙනි කර්මපදේ. හොඳට මතක තියාගන්න. මෙතනදී කර්මපද දෙකක් තියෙනවා. එහෙනම් මං කියන්නේ මොකක්ද විභක්තිය? ဒုတိယ විභක්තිය. ဒုတိယ විභක්තිය. ආහාරං කියන්නේ ဒုတိယ ද්විතීය විභක්තිය. හැබැයි මතක තියාගන්න ඕක සිංහලට පරිවර්තනය කරද්දී අපි විභක්ති වෙනස් කරගන්නවා මෙතන. මං කියන එක මාගෙන් ආහාර ඉල්වූහ නේද? මාගෙන් ඔන්න විදිහට පංචමී විභක්ති අර්ථයක් වෙන හැටියට තමයි අපි පරිවර්තනය කරගන්නේ. දුහයාච රුධිපුච්ඡ භික්ඛුසාස වචාදයෝ නීවහ හරාදයෝච උභයේතේ විකම්මක විකර්මක ධාතු. ඒක නිසා මෙන්න මේ ක්‍රියා ධාතුන් යම් තැනක තිබුණොත් හොඳට මතක තියාගන්න. දැන් මේ 20 වෙනි වාක්‍යයේදී වගේ කපයෝ මං ආහාරං යාචින්සු. වඳුරෝ ආහාර ඉල්වූහ. කාගෙන්ද ආහාර ඉල්වන්නේ? මගේ නේද? මගෙන් කියන වචනේ ඇහෙද්දිම අපට හිතෙන්නට පුළුවන් එතන තියෙන්න ඕන මොකද විභක්තිය? චට්ටි. මගෙන්. විභක්තිය ද්විතිය පංචමී අර්ථ. ඔව්. නේද? සිංහලයේදී එතන තියෙන පංචමී විභක්තිය. හැබැයි පාලියේදී ද්විතීය විභක්තියට අපි ඒක දාන්න ඕනේ. ඒක අපි සංස පාලියනොත් ලියනකොට පංචමියෙන් තිබ්බොත් ඒක වරදක්ද? වරදක්. හේතුව ව්‍යාකරණ රීතිය මේකයි. අපට අර මේ කියන්නේ සම්මත රීතිය ඉක්මවන්නට බෑ. රීතියක් කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල සම්මත වුණ දෙයක්. ඒක ඉක්මවලා අපට ප්‍රයෝග කරන්නට බෑ. කියන්නේ දැන් අපි කියනවා සමූහයක් අතුරෙන් කෙනෙකු තෝරද්දී අපි එකට කියනවා නිර්ධාරණාර්ථය කියලා නේද? බහූසු භික්ඛූසු බොහෝ භික්ෂූන් වහන්සේ අතරින් මේක මකන්න. නිර්ධාරණාර්ථය පාලියේදී නිර්ධාරණාර්ථය ප්‍රකාශ කරන්නේ එක ඡට්ටි විභක්තියෙන් නැත්නම් සප්තමී විභක්තියෙන්. සිංහලයේදී නිර්ධාරණාර්ථය ප්‍රකාශ කරන්නේ පංචමී විභක්තියෙන්. ඒක නිසා අපි කියමු භික්ඛූනම් නැත්නම් භික්ඛූසු
ඔන්න ඔය වෙනස තියෙනවා. නිර්ධාරණාර්ථය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමූහයක් අතරින් තෝරනවා කියන අදහස. මතක තියාගන්න. නිර්ධාරණය කියන්නේ පිරිසක් අතරින් තෝරනවා. අපි කියනවා භික්ෂූන් නේද? මේ ඉන්න භික්ෂූන් වහන්සේලා අතරින් මෙන්න මේ බුද්ධ රක්කිත භික්ෂුව ධර්ම කතිකයි කියලා. අන්න පිරිසක් අතරින් තෝරනවා. නේද? බහෝසු භික්ඛූසු බුද්ධ රක්ඛිතෝ භික්ඛු ධම්ම කතිකෝ හෝති. බොහෝ භික්ෂුන් වහන්සේ අතරින් ධම්ම රක්ඛිත භික්ෂුව ධර්ම කතිකයි. හරිද? පාලියේදී ඒක නිසා ඒ පිරිසක් අතරින් කෙනෙකු තෝරනවා කියන අදහස ප්‍රකාශ කරන්නට අපි ගන්නේ එක්ක චට්ටි භක්තිය නැත්නම් සප්තමී භක්තිය. ඒ අර්ථෙම අපි සිංහලට පරිවර්තනය කරනවා නම් ඒ අර්ථ දෙන්නට ඕන පංචමී භක්තිය. භික්ෂූන්ගෙන් නේද? පිරිසක් අතරින් තෝරනද්දී භික්ෂූන්ගෙන් භික්ෂූන් වහන්සේලා කෙරෙන් මෙන්න මේ අදහස. ඒක නිසා අපි දැන් මෙතනදී පාලියේදී පංචමී භක්තිය පාවිච්චි කළොත් හරිද ඒක? හරිද? ඔව්. මොකද සම්මතයක් තියෙනවා චට්ටිය හෝ සප්තමී භක්තිය තමයි නිර්ධාරණය නැත්නම් සමූහයක් අතරින් වෙන් කරලා ගන්නට අපි පාවිච්චි කරන්නේ. නිර්ධාරණේ චට්ටි නිර්ධාරණාර්ථයේ සප්තමි මේ විදිහට බාලාවතාරය කරද්දී අපට මුණ ගැසෙනවා. එතකන් මේ විදිහට යන්න. පැහැදිලි නේද? එතකොට විශේෂණ වාක්‍යයේ මං කියන වචන හොඳට මතක තියාගන්න. ඒක චට්ටි හෝ ဒ ුතියා හෝ නෙමෙයි. චට්ටි හෝ පංචමි නෙමෙයි. ဒ ුතියා විභක්ති අර්ථය. හරිද? ဒ ුතියා විභක්ති යෙදීමක් අර්ථ ගන්නට ඕන පංචමී භක්තිය. හේතුව යාච කියන ධාතුව විකර්මකයි. කර්ම දෙකක් භජනය කරනවා. හරිනේ. ඊළඟට පාලියට නැගිය යුතු. පාලියට නැගිය යුතු. ඒ අභ්‍යාසෙත් කරලා තියෙනවා. පැහැදිලි නේද එතකොට? උඩ වාක්‍ය විශ්සේ ප්‍රශ්න තියෙනවද තව? තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් අපි දෙවෙනි කොටසට යනවා. පළවෙනි වාක්‍යය සාසාතරයි. අර ද්විකර්ම ඔව්. වචන ටික පොඩ්ඩක් කියන්න අපෝ. මොනවද ද්විකර්මක ධාතු? විදුහ යාච රුදි පුච්ච බික්ක. භික්ඛ සාස වච ඊළඟට නී වහ හර ඔය කිහිපයක් ඉතින් ඔයිට අතිරේකව අපට මහන්සි වුණොත් තව හොයාගන්නට පුළුවන්. දැන් දුහ කියන ධාතුවෙන් මොකක්ද හදන්නේ? දොයි හැටි නේද? දුහති. මේ දොවනවා කියන අර්ථයෙන්. ගොපල්ලා දෙනගෙන් කිරි දොවයි. අනෙතන දෙනගෙන් කිරි දොවයි කියලා දෙනගෙන් කියද්දී සිංහලෙන් පංචමියාවට ඔක පාලියට පරිවර්තනය කරද්දී ဒုတိ ය භක්තියට එන්නට ඕන. කිරි කියන වචනයත් ဒုတိ ය භක්තියෙන් දෙනගේ කියන වචනයත් ဒုတိ ය භක්තියෙන් පාලියට එන්නට ඕන. යාච ඉල්වයි පුච්ඡති විමසනවා නේද? ප්‍රශ්නයක් විමසනවා. හිතලා බලන්නකො අපහසුයක් නෑ උ. අපි එහෙනම් දෙවෙනි කොටසට යමු. පළවෙනි වාක්‍යය එක මම මාගේ මැණික් වෙලෙන්දාට වික්කෙමි. අහං මම මනයෝ වානිජස්ස වික්කිනින්. ඔව්. අහං පඨමා බහු ඒ වාක්‍ය අපි ටික පරිවර්තනය කරගෙන යන්නේ. දැන් උඩ වාක්‍ය ටික අපි කියවන්නේ. එහෙම. ඒ වාක්‍ය මතක තියාගන්න. වික්කෙමි කාටද විකුණන්නේ? වෙලෙන්දාට. වෙලෙන්දාට වික්කෙමි කියද්දි මොකක්ද විභක්තිය එන්නට ඕන? චට්ටි. චතුත්ථි භක්තිය නේද? චතුත්ථි භක්තිය. ဒုတိ යාවෙම නෙමෙයි. වානිජස්ස. ඔව් වානිජස්ස. ඊළඟ දෙවෙනි අපි අපේ ගොන්නු 16න්ට දුන්නෙමු. මයං අම්හං ගෝනේ දාසානං දදිම්හ. තුන තෙපි මාගෙන් කඩුවක් මිලදී ගත්තෙහු. තුම්හේ මයා අසින් කිනිත්හ. ඔව් කිනිත්හ මොකද්ද කාලය එතනදී? අතීත කාලය නේද? මිලදී ගත්තෙහු. අතීතයක් පිළිබඳ විමසන්න. හතරවෙනි වාක්‍යය තෝ වඳුරන්ට අත්වලින් නොගසව ත්වං කපීනං හත්තේබි මා පහරිචෝ නොගසව පහරති බාන පහරති කියන ක්‍රියාව වර්තමාන කාලේ වර්ණන් වන්නේ
නැත්නම් පච කියන ක්‍රියාව? පචති, පචන්ති, පචසි, පචත, පචාමි, පචාම. ඔව්. අනේ පචසි වගේ තමයි මෙතන තියෙන්නේ. නොගසව මා එක්ක මා පහර එහෙමත් හරි. නැත්නම් මා පහරසි ඒ විදිහට කියන්නත් පුළුවන් නේද? පැහැදිලි දෙයක් කියපු දෙයක්. නොගසව මේ වර්තමාන කාල අදහසක ප්‍රකාශ කරන්නේ. එහෙමයි. මා පහරෝ කියලා ගත්තොත් එහෙම අතීත කාලය. මෙතනදී අපි ওই පහළ අධෝලිපියක් දීලා තියෙනවා. විශේෂ කාරණයක්. නොගසව් යන තැන නො යන්නට මා යනුද ඉතිරි තැන්හි නො යන්න පාලියෙන් න යනුද යෙදිය යුතු කියලා නේද? දැන් බලන්නකෝ 18 වෙනි වාක්‍යය. तुम्हे अहायो मा मारेत කීයද මේ 18 වෙනි හින්දි මං කියන්නේ 18 වෙනි වාක්‍යය. तुम्हे अहायो मा मारेत. මෙන්න මේ මා කියන නිපාතයෙන් මොකක්ද අදහස් වන්නේ? නොමරහු නේද? නොමරහු. ඒ කියන්නේ බැලක්වීමක් පැතරින්ද ප්‍රකාශ වන්නේ. මා කියන නිපාතයෙන් බැලක්වීම. නේද? කර්තෘ කරන ක්‍රියාවක් බලක්වන. ඊළඟට ඊට අතිරේකව කියනවා ඉතිරි තැන්හි නො යන්නට පාලියෙන් න යනුද යෙදිය යුතුයි. එතන මුණ ගැසුනේ නැහැනේ. ඒ කාරණේ ආපුවම අපි ඊළඟ කරුණත් කියමු නේද? පස්වෙනි වාක්‍ය කියන බලන්න. අධිපතියා පර්වතයෙන් සිංහෙකු ගෙනාවේය. අධිපති ගිරිම්හා සීහං ආනෙසි. ආනේසි. ආනේසි. ඊළඟ වාක්‍ය. හය. භික්ෂු තෙම තොපට ධර්මය දෙසීය. මුනි තුම්හං ධම්මං දේසේසි. ඔව් තොපට මොකක්ද මේ විභක්තිය ගත්තේ? චතුත්ථි බහුවචන. චතුත්ථි බහුවචන. ඔව් මෙතන දේසේති කියන තියෙන නේද? හරියට හරි. ඒක තමයි ගැලපෙන්නේ. චතුත්ථි බහුවචන. මොකද දේශනා කරද්දී ඒ දේශනාව අසන කෙනා චතුත්ථි භක්තියට තමයි නම් වන්නට ඕන. එහෙම. ඊළඟ වාක්‍ය. ඒක තමයි ව්‍යාකරණ නීතියක්ද? ඒ රීතිය මොකද්ද? තේරුණා. දේශනාවක් අසන කෙනා ඒක චතුත්ථි භක්තියට නම් වන්නට ඕන. නේද? තාත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි. අතර දෙන්නේ නැහැ. භික්ඛු නම් ධම්මං දේසේසි. නේද? භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කළසේක. අන්න භික්ඛු නම් චතුත්ථි භක්තියයි තියෙන්නේ. ධර්මයේ දේශනා කරද්දී ඒක අහන ශ්‍රාවක පිරිස. අවසරයි සංස මේ හතරවෙනි වාක්‍යයේ තෝ වඳුරන්ට කියලා වනේ. ඔව්. ඒකත් මේ ဒုတိ ය වලින් නේද? ඒ කියන්නේ පහර දීමක් නිසා මෙතන සිද්ධ වෙන්නේ. තෝ වඳුරන්ට අත්වලින් නොගසව. ඔව්. එතකොට වඳුරන්ට කියලා කියනකොට චතුත් කියන්නේ නැහැ. ඔව් වානරාණන් කියලා ගන්නට බෑ තමයි. එහෙම. වානරේ ත්වං වානරේ මා පහර.
එහෙම තමයි එන්නේ. කපීනම් කියලා ගන්න බෑ කපයෝ වෙන්න ඕනේ. කපයෝ. පහර දීමක් නේ ප්‍රකාශ වන්නේ නේද? එහෙම. එක හරි. ඊළඟ වාක්‍ය අපි සර්පයන්ට ආහාර දුනිමු. මයං අහීනං ආහාරං දදිම්හ. ඔව් ආහාර දුනිමු. ඊළඟ වාක්‍ය අට ගෘහපතියාගේ දාසයෝ අපේ වීගෙන ගියහ. ගහපතිනෝ දාසා අම්හාකං වීහිං නේසේසුම්. ඔව් ඊළඟ 9 උඹලා මූදට නොගියහු. තුම්මේ ජල නිදින් න ගච්චිත්ත. ඔව් නගච්චිත්ත. අන්න එතනදී බලන්න අපිට කියව අවසානයේදී ඉතිරි තැන්හි නෝ යන්නට පාලියෙන් න කියන නිපාතේ පාවිච්චි කරන්නට කියලා. උඹලා මූදට නොගියහු. දැන් කියන්නේ නොගියහු කියලා නේද? ගච්චිත්ත. නොයහු කියලා කියවනම් එහෙම. මේක අපි වර්තමාන කාලෙන් ගමු. නොයයි කියලා කිව්වොත් න ගච්ඡති. ඊළඟට නොයන්න කියලා කිව්වොත් නොයව. මා ගච්ඡසි. මා ගච්ඡසි. මේ දෙකම හරි. එහෙනම් සිංහලෙදී එකම නො කියන නිපාතේ පාවිච්චි වුණාට පාලියේදී අර්ථ දෙකක් එන්නේ නේද? සිංහලෙත් අර්ථ දෙකක් එන්නේ. ඒකයි මෙතනදී මේ අවසානයේදී කියන්නේ නොගසව් යන තැන නො යන්නට මා යනුද. ඒ කියන්නේ වැළැක්වීමක්. දැන් දෙවෙනි වාක්‍යයේ නොයව කියලා කියන්නේ යන්න එපා. වළක්වනවා. ඒකයි මා ගච්ඡ කියලා පාවිච්චි කරන්නේ. මා යනුද ඉතිරි තැන්හි අවශේෂ තැන්හිදී වැළැක්වීමක් නෙමෙයි. ඒ වගේ තැන්වලදී යම්කිසි නිෂේධාර්ථයක් තියෙන්නේ. ඒ නකාරය නැත යන ආර්ථයක්. නේද? ඒක නිසා එතනට අපිට න කියන නිපාතේ පාවිච්චි කරන්න කියලා. එතකොට මේක මේ මධ්‍යම පුරුෂයෙන් යනකොට සාමින්හන්ස මා කියලා දෙන්න ඕනේ. මා ගච්ඡ කියලා සම්පූර්ණ. ඔව් සාමාන්‍යයෙන් දැන් වළක්වනවා කියන අදහසදී අනිවාර්යයෙන් මේ ඉදිරිපස්සේ ඉන්න කෙනෙක් නේද? මධ්‍යම පුරුෂාර්ථයක් නේද? ගොඩක් වෙලාවට මා කියන කිරීම අර්ථයක්. ඔව් වළක්වනවා කියන්නේම කෙනෙකුට විධානයක් කරන්නට එපා. ඒ නිසා මධ්‍යම පුරුෂයාට සමග තමයි යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය මාගේ මිටෙහි මණිකක් නැත්තාහ. මම මුට්ඨිම්හි මනයෝ නත්හි. ඔව් මනයෝ නත්හි. ඊළඟ වාක්‍ය මිටෙහි කියන මොකක්ද විභක්තිය එතන? පංචමී. නෑ සප්තමී. සප්තමී විභක්තිය. ඊළඟ වාක්‍ය පණ්ඩිතයාගේ පුතා බල්ලාට සැරයටයකින් ගැසුවේය. කවිනෝ පුත්තෝ සුනකා යට්ටිනා පහරි. ඔව් බල්ලාට ගැසුවේ කියන අදහස තියෙන නේද? නම් එතන ගැලපෙන්නේ මොකද්ද? විභක්තිය. ဒုတိယ ද්විතිය විභක්තිය. සුනකහං සැරයටකින් ගැසුවේ. යට්ටිනා පහරි. යට්ටිනා පහරි. ඊළඟ වාක්‍ය අපගේ පුත්‍රයෝ 12 අපගේ පුත්‍රයෝ ඍෂියාගෙන් උගනිත්. අම්හම් පුත්තා ඉසිනෝ සන්තිකේ උග්ගන්හිංසු. උග්ගනිත් මොකද්ද කාලේ? වර්තමාන. ඔව් වර්තමාන කාලය. එතකොට උග්ගන්හන්ති. උග්ගන්හන්ති.
එතන ඍෂියාගෙන් කියන වචනේ පාලියට ඉසිනෝ සම්තිකේ ඒ ප්‍රයෝග අපිට පාවිච්චි කරන්නට පුළුවන්. ඉසිනෝ සම්තිකේ ඒකේ අදහස වෙන්නේ මොකක්ද? ඍෂිවරයා ළඟ ඍෂිවරයා ඍෂිවරයාගේ ළඟ ඍෂිවරයා සමීපයෙහි. ඒ කියන්නේ අතවැසියෙක් විදිහට සමීපයේ ඉඳගෙන කරන අධ්‍යයනයක් මේ කියන්නේ. ඉසිනෝ මේ වාක්‍යය මොකද්ද? ඍෂිවරයාගෙන් කියලානේ. එහෙනම් අපිට එහෙමයි සංස. ඍෂිවරයාගෙන් ඉසින්හා ඉසිනා ඍෂිවරයාගෙන් එයා අදහස කොහොම ගන්නත් පුළුවන්. හැබැයි ওই දෙකේම වැරද්දක් නැහැ. හේතුව පළවෙනි එකෙන් ප්‍රකාශ වන්නේ මේ ඍෂිවරයාගේ සමීපයේ ඉඳගෙන ළඟ ඉඳගෙන මේ අධ්‍යයනය කරන්න. නේද? දෙවෙනි නැත්තම් දෙවෙනි ප්‍රයෝගයෙන් ඉසිම්හා ඉසිනා ඍෂිවරයාගෙන් ඉගෙන ගන්නවා කියපුවාම ඒත් කෙනෙක් කියනවා ඒක අහගෙන ඉන්නවා. අන්න ඒ වගේ අර්ථයක් එන්නේ. භික්ඛුම්හා අපිට කලින් ආවේ භික්ඛුම්හා ධම්මං උග්ගන්හාති ඔය වගේ අවස්ථාවක් ආවා. එතන ඒක නිසා ප්‍රයෝග දෙකම පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද කියපු දේ? එහෙමයි. ඊළඟ වාක්‍ය උඹේ වඳුරා ගහෙන් වැටුනේය. තව කපි රුක්කම්මා පති. අයත් කියන්නේ උඹේ වඳුරා ගහෙන් වැටුනේය. තව කපි රුක්කම්මා පති. ඔව්. ඊළඟ වාක්‍ය 14 මාගේ බල්ලා මා සමග ගෙට ගියේය. මම සුනඛා මයා සද්ධින් ගේහං ගච්ඡි. ඔව්. මම සුනකෝ මගේ බල්ලා එක වචනයි. එහෙමයි සර්. එතන මයා සද්ධින් එහෙම නැත්නම් මයා කියලා පාවිච්චි කළොත් ඒත ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි Taman දැනගන්න ඕනේ සද්ධින් කියන එක අධ්‍යාර කරන්නට. ඊළඟ වාක්‍ය මාගේ පුත්‍රයාගේ පය සර්පයේ දෂ්ට කළේය. මම පුත්තස්ස පාදං අහින් දසි. අයත් කියන්නේ මාගේ පුත්‍රයාගේ පය සර්පයෙක් දෂ්ට කළේය. මම පුත්තස්ස පාදං අහින් දසි. ඔව්. ඔය වාක්‍ය අවසාන ක්‍රියාව මොකද්ද? අතීත කාලේ. නෑ. දෂ්ට කළේය. එතකොට මේ දෂ්ට කිරීම ක්‍රියාව කවුද කරන්නේ? සර්පයා. සර්පයා. එහෙනම් අවසාන ක්‍රියාව කරන කෙනා මොකක්ද විභක්තිය? පඨමාවෙන් ඉන්න ඕනේ. පඨමාවෙන් එන්නට ඕන. නේද? එහෙනම් සර්පයා කියන වචනේ පඨමාවෙන් එන්නට ඕන. කොහොමද එන්නට ඕන එහෙනම්? අහි දසි. අහි අහින් කිව්වොත් ද්විතීයයි. ද්විතීයව. එතකොට අර්ථ වෙනස් වෙනවා නේද? එහෙම. පාදම් වගේම තමයි එතකොට. මෙතන පාදම් පාදයට දෂ්ට කරනවානේ. ඔව්. එතකොට අහින් කිව්වහම මේ දෙකම මේ හරියට නිකන් සර්පයාට දෂ්ටය කරනවා වගේ. ඔව්. ඒ වගේ අර්ථයක් එන්නේ. ඒක නිසා මෙතනදී අහි දසි. මගේ පුත්‍රයාගේ පය මයිහං පුත්තස්ස පාදං අහි දසි. පැහැදිලි නේද? එහෙමයි. ඊළඟ වාක්‍ය 16 දිව්‍යා මාර්ගයේදී ගොනෙකු මැරුවේය. දීපි මග්ගේ ගෝණං මාරේසි. ඔව්. ඊළඟ අපි රජුගේ කඩුව නොබැලුවෙමු. මයං භූපතිනෝ අසින්න පස්සිම්ම. ඔව්. ඊළඟ 18 මම මුවන් ළඟට නොගියමි.
අහං මිගානං සම්තිකං න ගච්ඡින්. ඔව් න ගච්ඡින් නේද? අන්න එතනත් න කියන නිපාතය ආවේ නිෂේධයක් නේද? ක්‍රියාවේ අර්ථය නවත්වනවා එතන. න කියන එකෙන්. අතෝ වළක්වනවා හැම නෙමෙයි. ක්‍රියාව වැළැක්වීමක් නෙමෙයි. 19 අපේ මිත්‍රයෝ සිංහයන් බැලූහ. අම්මං මිත්තා සීහේ පස්සින්සු. පස්සින්සු ඊළඟ 20 තෝ පණ්ඩිතයාගෙන් පක්ෂියෙකු මිලදී ගත්තෙහි. ත්වං කවිනා සකුණං කිනෝ. කිනෝ අයි හේතුව මිලදී ගත්තේ කියන ක්‍රියාව මධ්‍යම පුරුෂ ඒක වචනය. ඔව් කාලේ අතීතයි. අතීත කිනෝ නේද? ඔය විදිහට තමයි කියන්නේ. සංලක්ෂ්‍ය අපි කියවනේ. තවත් දෙවෙනි කාරණයක් කියනවා. මුවල් ළඟට යන්නට මිග ශබ්දයේ ඡට්ටි බහුවචනය හා සම්තිකං කියලා යොදන්නේ කරන්නේ නේද? සම්තික කියන පදයේ තේරුම මොකද්ද? සමීපය කියලා. සමීපය කියන අර්ථය. ඒකයි. සම්තිකේ කියලා සප්තමියදී දාන්නේ. ඒ සමීපයෙහි සම්තිකං කියන්නේ සමීපයට ဒုတိ ය විභක්තිය. ඊළඟ අභ්‍යාස කළාද? කියන්න බෑ. එක තුම්හි පතත. මයං වික්කිනිම්හ. ඊළඟ අහං අදාසින්. අදාසින් නේද? එතන නිග්‍රහිතයක් බිඳුවක් එන්නට ඕන. 4 තුම්හේ සුනාත. 5 තුම්හේ බුඤ්ජිත්ත. 6 ත්වං නිසීදසි. 7 අහං සුනාමි. 8 අහං බුඤ්ජාමි. 9 මයං නිසීදිම්හා. 10 ත්වං සයයි. සයසි අයසි. ත්වං සයසි. 11 මයං සුනාම. 12 ත්වං ජානාසි. ඔව් ඒවා සිංහල තේරුම් තේරෙනව නේද? මේ වෙනකන් ওই ක්‍රියා ටිකමනේ හම්බුනේ. අඩුතැන් යෝග ක්‍රියාපද වලින් පිරවිය යුතුයි. දැන් ක්‍රියාපද දාන්න තියෙන්නේ. කියන්න බලන්න. එක අහං නිසීදාමි. අහං නිසීදාමි. 2 මයං පස්සාම. 3 අම්හේ ගච්ඡාම. 4 ත්වං වික්කිනෝ. 5 තුම්හේ බුඤ්ජේත. තුම්හේ භුඤ්ජේත. මොකද වර්තමාන ක්‍රියාව භුඤ්ජති කියන ක්‍රියාවෙන් එන්නට ඕන. බුඤ්ජසි බුඤ්ජත. වර්තමාන කාල දැම්මොත් එම මධ්‍යම පුරුෂ බහුවචනේ භුඤ්ජත නේද? අතීත කාලෙන් දැම්මොත් බුඤ්ජිත්ත. භුඤ්ජිත කියලා හදන්නට ඕන. ඊළඟ 6 ත්වං බුඤ්ජසි. 7 තුම්හේ ආරුහිත. 8 අහං වසාමි. 9 මයං භාවිම්හ. ඔව් ඔය විදිහට තමයි ඉන්නේ. අඩුතැන් අතීත ක්‍රියාවලින් පිරවිය යුතුයි. දැන් ඒකාන්තයෙන් මෙතනදී අතීත ක්‍රියාමයි පාවිච්චි වන්නට ඕන. පළවෙනි වාක්‍ය එක ගහපතයෝ වීහින් මිනින්සු. පරිවර්තනිත කරන්න. ගෘහපතියෝ වී මැන්නාහ. 2 සාරති ගාමං ගච්චි. ආගන්තුකය සාරති රතාචාර්යා ගමට ගියේය. 3 දීපයෝ වානරේ මාරේසුම්. දිවියෝ වඳුරන් මැරූහ. 4 කුමාරෝ මංචේ සයි. කුමාරයා ඇඳෙහි නිදයි. සයි සතපුනේ සමහරවිට අතීත කාලට එන්න ඕන. ඊළඟ 5 වානරෝ ගිරින් භාවි. වඳුරෝ කන්දට දිව්වේය. වඳුරා. එහෙමයි වඳුරා. 6
අරි ගහපතින් පහරි සතුරා ගෘහපතියාට ගැසුවේය. 7 වානිජෝ මනයෝ ගන් හිංසු. ගන් හිංසු කියන්න පුළුවන්. වානිජෝ ඒක වචනයි. ගන්හි ගන්හි ඒක වචනයි. ඔව්. එහෙමයි. වෙලෙන්දා මැණික් ගත්තේය. 8 මුනයෝ ඕදනං බුඤ්ජන්ති. භුඤ්ජන්ති කියොත් වර්තමාන කාල. අතීත ක්‍රියාපදවල දාන්න. බුඤ්ජි. ඕදනං භුඤ්ජින්සු. 9 අරයෝ අසයෝ ගන් හිංසු. සතුරෝ අශ්වයන් අසයෝ අසි අසිපත් කඩු ගත්හ. 10 ව්‍යාධි මනුස්සං මාරෙසි. රෝගය රෝගියා. ඔව් මෙතන අපි ව්‍යාධි කියන එක රෝගය කියලා ගමු. ඒක සාර්ථකයි තමයි. ව්‍යාධි මනුස්සං මාරේසි. ඔව් මාරේසි මරුවේය නැත්නම් පීලේසි පෙළුවේය. 11 සාරථී අස්සං ආනීසි. රථාචාර්යා අස්වයෙකු ගෙනාවේය. 12 කවයෝ ධම්මං දේසේසුං. පණ්ඩිතයෝ ධර්මය දේශනා කළෝය. ඔව් 13 දීපි අහිං පහරි. දිවියා සර්පයාට ගැසුවේය. 14 අධිපති අසිනා ජින්දි. අධිපතියා කඩුවෙන් කැපුවේය. ඔව් කපනවට කියන්නේ චින්ද කියන්නේ. හින්දි ඔව් චින්දි. 15 ඉසි ගාමේ අචරි. ඍෂිතෙම ගමෙහි හැසිරුණේය. 16 පති රුක්කම්මා ආරුහි. ස්වාමියා ගසෙහි නැග්ගේය. පති රුක්කම්හා බලා ගන්න එක හරියට. පති රුක්කම්හා රුක්කම්හා කියන්නේ මොකද විභක්තිය? පංචම. පංචමි. එහෙනම් මොකක්ද ඒකේ අදහස වෙන්නේ? වෙන වෙනවා පෙන්වීම. වෙන්වීම. එහෙනම් ගසෙන් බැස්සේය. ඕතරි පති ඕතරි කියන එකත් ගැලපෙන්නම අඩුයි මෙතනට. බහිනවා කියන්නේ. ඔව්. ගසේ ඉඳලා ගසෙන් වෙන්වීම. එහෙම. වැටුනේය. පති. වෙන්වීමක් ඍජු වෙන්වීමක් තමයි උතෙන්ට ගැලපෙන්නේ. රුක්ඛම්හා පති. ගසෙන් වැටුනේය. එතකොට අභ්‍යාසය එතනින් ඉවර වෙනවා. ඊළඟ පාඩම අපි කෙටියෙන් කියලා නතර කරමුනේ. බලන්න ඊළඟට කතා කරනවා අනාගත ක්‍රියා සම්බන්ධව. මෙවැනකම් කතා කළා වර්තමාන ක්‍රියා, අතීත ක්‍රියා. වර්තමාන ක්‍රියාව සහ අතීත ක්‍රියාව. දැන් කියනවා අනාගත ක්‍රියාව. පච ධාතුව අනාගත කාලයේහි මෙසේ වර්ණයි. කියන්න බෑන කවුරුහරි? පඨම පුරුෂ ඒකවචන පචිස්සති බහුවචන පචිස්සanti මධ්‍යම පුරුෂ ඒකවචන පචිස්සසි බහුවචන පචිස්සත උත්තම පුරුෂ ඒකවචන පචිස්සාමි බහුවචන පචිස්සාම. ඔව්. ඔය විදිහට තමයි එන්නේ. අපට ආඛ්‍යාත කාණ්ඩෙදී සූත්‍රයක් එන්නේ නේද? භවිස්සanti ආඛ්‍යාත විභක්තියේදී භවිස්සanti ඉස්සති ඉස්සanti ඉස්සසි ඉස්සත ඉස්සාමි ඉස්සාම නේද? මේ අනාගත ක්‍රියා හදා ගන්නට අවසානයේදී අපි ප්‍රත්‍ය එක්කාසු කරනවා ධාතු පරව ඉස්සති ප්‍රත්‍ය. පච ධාතුවෙන් පරව ඉස්සති එක්කාසු වෙලා තමයි පචිස්සති කියන ක්‍රියාව නිර්මාණය වන්නේ. පචිස්සති පචිස්සanti ඒ විදිහට වර්තමාන ක්‍රියාවන්ගේ මැදට ඉස්ස යන කොටස එක්වීමෙන්
මේ අනාගත ක්‍රියා සෑදී තිබෙත් යයි සිතාගත් විට ඉගෙනීම පහසු වේ. මේ ස්වාමීන් වහන්සේ මේ කෙටි ක්‍රමයක් කියලා දෙන්න මේ විදිහට මතක තියාගන්න. අනාගත රූපය පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. වර්තමානයේ දැක්වූ සියලු ක්‍රියා මෙහි යෙදෙති. නේද? මෙවැනකන් අපි ක්‍රියා කිහිපයක් කතා කරලා තියෙනවානේ. එහෙම. අනේ ටිකේ නම් මේ විදිහට වර්ණම් වන්න උත්සාහ කරන්න. ගච්ඡති කියන ක්‍රියාව වර්තමානයි. ඒකේ අනාගත රූප ගච්ඡිස්සති, ගච්ඡිස්සanti, ගච්ඡිස්සසි, ගච්ඡිස්සත, ගච්ඡිස්සාමි, ගච්ඡිස්සාම. ඔය විදිහට පුළුවන් නේද? ඊළඟට ගමිස්සති, භවිස්සති, වසිස්සති, භයවන්නේ කියන්නේ භායිස්සති. ඔව් අතන හදාගන්න භාසිස්සති නෙමෙයි භායිස්සති. මොකද භායති කියන්නේ බියවනවා කියන අර්ථයෙන්. භායති බියවනවා. ලභිස්සති ලබන්නේය, පස්සිස්සති බලන්නේය, ජානිස්සති දැනගන්නේය, දදිස්සති දස්සති. දස්සති කියන්නේ ඍජුවම අනාගත ක්‍රියාව. ධාතුවට හැදෙන අනාගත ක්‍රියාව දස්සති දෙන්නේ. කරිස්සති කරන්නේය, ජීවිස්සති ජීවත් වන්නේය. ඔය විදිහට එනවා. ඊළඟට වර්ණගීමක් කියලා දෙනවා. පුල්ලිංගික ඊකාරාන්ත ශබ්දයක්. මෙතෙක් අපි කතා කරා අකාරාන්ත, ඉකාරාන්ත නේද? ශබ්ද. දැන් කියනවා ඊකාරාන්ත පුල්ලිංගික ශබ්දයක් පක්ඛී ශබ්දය. කියන්න බලන්න කවුරු හරි. පක්ඛී පක්ඛිනෝ පක්ඛිනම් පක්ඛින් පක්ඛී පක්ඛිනෝ පක්ඛිනා පක්ඛීභි පක්ඛීහි පක්ඛිනෝ පක්ඛිස්ස පක්ඛීනම් පක්ඛිනා පක්ඛිම්හා පක්ඛිස්මා පක්ඛීභි පක්ඛීහි පක්ඛිනෝ පක්ඛිස්ස පක්ඛීනම් පක්ඛිනි පක්ඛිම්හි පක්ඛිස්මින් පක්ඛිසු. මේකේ සනසම ලියාගෙන තියෙනවා මේ රස වෙන එක. ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. දීර්ඝ අවස්ථාවකුත් තියෙනවා. පක්ඛිසු පක්ඛීසු කියලා දෙකක් වෙනවා ඒක. පක්ඛිනා පක්ඛීභි පක්ඛීහි හේ පක්ඛී හේ පක්ඛී හේ පක්ඛිනෝ. ඔය විදිහට තමයි එන්නේ නේද? යට තියලා යට දක්වලා තියෙන පද ටිකත් ඒ රූප ටිකත් වර්ණගෙන ඔය ඊකාරාන්තවයි. හත්හි ඒ ටික මතක තියාගන්න, පාඩම් කරගන්න. ඒ වගේම මේක වචනයක් අඩුම තරමේ දෙතුන් වතාවක්වත් වර්ණම් වන්නට ඕන. හත්හි කියන්නේ ඇයි? හත්හි කියන්නේ එත. සාමි ස්වාමී ආකාරය. සසි චන්ද්‍රය. කරි එත. බලි බලවත. ගණී සමුගත. මාලි මාලාය. සුඛි සුවපත් සැපැත්ත. දාඨි සර්පය සැපැත්. දලැත්ත. ඔව් දල. දල ඇත්තා නේ. දාඨහ කියන්නේ ඇයි? දල. දල. එකෙන් හැදෙන මේ තද්දිත පදයක් තමයි දාඨි. සික්හි ගින්න මොනරා. භෝගී සර්පයා සැපැත්ත. කුට්ටි කුෂ්ඨ කුෂ්ඨ රෝගියා. ඔව් දන්ති දත් ඇත්ත. දඬුව. මන්ති මන්ත්‍රීවරය. මන්ත්‍රීවරයා. චත්ති කුඩ ඇත්ත. කුඩ ඇත්තා. කුඩ ඇත්ත. කුඩේට මොකද පාලින් කියන්නේ? ඡත්‍ර. ඔව් ඡත්ත. ඔව් ඡත්තයක් මේ ඡත්‍රයක් දරන්නා වූ අර්ථයෙන් තියනවා කියන අර්ථයෙන් ඡත්තං අස්ස අත්ථීති ඡත්ති නේද? ওই විදිහටයි ව්‍යාකරණ විග්‍රහය එන්නේ. ඡත්‍රයක් යමකට වේද හෙතම ඡත්ති කුඩ ඇත්තෙක් වෙයි. පාපකාරී පව් කරන්න. දීඝ ජීවී දීර්ඝ කාලයක් ජීවත් වන. ජීවත් වෙන. ධම්මවාදී ධර්මය කියන්නේ සීඝයායි ඉක්මනින් යන සෙට්හි සිටුතේ සාරතිහි. රථාචාර්ය. ඔව් මේක ඉකාරාන්තවත් ඊකාරාන්තවත් ඒ රූප දෙකේදීම තියෙනවා කියනවා නේද? සාරතිහි රූපය. දණ්ඩී දඬු ඇත්තා. දඬු ඇත්තා. මේකේ සංසාර මේ කුට්ටි කියන එක කුටටි කියලා තියෙනවා. කුට්ටි කියලා එක අපි හදමුනේ. කුට්ටි ඒ දෙක සංයුක්ත අක්ෂරයක් වන්නට ඕන. මේ විදිහට තමයි තියෙන්නේ එහෙනම්. එහෙනම් ඊළඟ අභ්‍යාසයට සූදානම් වෙලා ඉන්න අනිත් දවසේදී අදට අපි පාඩම මෙතනින් අවසන් කරමු. අද දවසෙත් මේ විදිහට භාෂා අධ්‍යයනයේ කියදීලා පාලි ව්‍යාකරණය පිළිබඳව බුද්ධ වචනය හදාරන්නට දරන මේ උත්සාහය ඒ ඉදිරිපස තබාගෙන ඒ අරමුණු කරගෙන මේ සෑම තැනකදීම
අපේ හිතේ වැඩුණු අපේ හිතේ යෙදුණු මේ කුසල් පින් කැමති සියලු දෙනාටම අපි අනුමෝදන් කරමු. පින් කැමැත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා නිවන් පිණසම උපකාර කරගනිත්වා කියලා අද දවසට වැඩසටහන මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.